එළියේ ඉන්න 50 ඉන්නවනේ. බණහන්න පින්න තියෙන කට්ටිය ශබ්ද කරන්න එපා කියන බණ කෙනෙකුට. ශබ්ද කරනකොට ඒකට අපිට දැන් කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. නැවත වරක් උදට සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දීලා নমස්කාරය කියන්නේ පන්ති සමාදන් වීම සඳහා शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि श्रामेरयमच्चपमादखाना वीरमणि सिक्खापदं समाधियामि समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सभ्ये मुक्तिदं धम्मस्य वेन कालो अयं बदन्ता धम्मस्य वेन कालो अयं बदन्ता धम्मस्य वेन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से इद्धनन्दति पेच्चनन्दति कत पुण्यो उभयति नन्दति सोमोदति सोपमोदति धियो नन्दति सुभ्यतिं गतो सद्धर्मलाभी
වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අද මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ තමන්ගේ නමින් ජන්මාන්තරගත වෙච්ච දයා රත්න පින්වත් මහත්මයා අවුරුදු 78ක් ආයු වින්දනය කරලා මීට දින 7කට මත්තෙන් ජන්මාන්තරගත වුණා. ඒ මියගිය ප්‍රාණකාරයා වෙනුවෙන් මේ වගේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා පරලොවෙන් ඒ මියගිය ප්‍රාණකාරයා ඇතුළු තමන්ගේ අනිකුත් වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුඛීව ජීවත් වෙන මේ හැම දිනාටමත් මේ තුලින් මෙලවදිම මහත්ඵල මහානිසංස ගෙන දෙන පින්කමක් හැටියට මේ පින්කම සිද්ධ කරලා ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන සසර බය දැක මේ සසර කතරින් එතර වන උතුම් බුදු පිළිවෙත ප්‍රායෝගිකව අනුගමනය කරමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධ කරගන්නයි මේ හැම දිනාගේම ඉලක්කය විය යුත්තේ. ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්නට නම් තමා තුළින්ම තමාගේ සම්බුද්ධියෙන් මේ ධර්මය ගවේෂණය කරමින් ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල නිරතුරුවම ක්‍රියාත්මක වෙමින් තමාගේ අභ්‍යන්තරයේ සැපය භුක්ති විඳිමින් ඒ සැපය තුලින් අන් අයටත් යහපතක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරන්නට උත්සාහ ගැනීමක් සිද්ධ කරන්නට මේ ඇත්තන්ට අවශ්‍ය වටපිටාව සකස ගන්න මේ තුලින් මාර්ගය හැදෙනවා. ඒ නිසා බොහොම හොඳට මේ ධර්මයේ ශ්‍රවණය කළොත් තමන්ට පුළුවන් තමන්ගේ අඩුපාඩුකම් තමා තුලින්ම තමන්ගේ සම්බුද්ධියෙන් වටහාගෙන ඒ අඩුපාඩුකම් වලින් බැහැර වෙලා ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන බොහොම ප්‍රභාෂ්‍යරතාවයෙන් යුතුව අෂ්ට ලෝක ධර්මයේ ඉදිරියේ කම්පා නොවි බොහොම සුවසේ තමන්ගේ ජීවිතේ දෙතිස් කුණපයන්ගේ සියලු ක්‍රියාකාරීත්වයන් ක්‍රියා විරහිත වී වායු තලයට මුසු වෙන තාක්කල් කටයුතු කරන්න පුළුවන්. දැන් අපි කුමක්ද කරන්න ඕන? ඒකට බුදුරජාණන් වහන්සේ අපට යම් පිළිවෙතක් අනුදැන වදාළා. මොකක්ද ඒ පිළිවෙත? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ යෝනිසෝ මනසිකාරය. සිංහල භාෂාවෙන් කියනවා නම් සිහිය පිහිටුවාගෙන අපේ ඉරියව් පවත්වන්න ඕන. එහෙම ඉරියව් පවත්වනමද මේ පින්වත් පිරිස. දැන් තමන්ට ඇඟිල්ල දික් කරලා බලන්න ඕන. මම මේ උතුම් පිළිවෙත අනුගමනය කරනවද?
එහෙමත් නැත්නම් නිට්ටයයි සුඛයි ආත්මයි කියන මිත්‍යා මතවලට ගොදුරු වෙලා මම මගේ ආත්මය කියන මේ මිත්‍යාවට අනුව මසසින් බලලා අපි හැම දිනාම බලන්නේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගෙන ආපු ඒ පුරුද්දට අනුව මස් ඇසින් බලන ස්වභාවයක් තියෙනවා. එහෙම කටයුතු කරනකොට සංසාරේ දිගයි පින්වතුනි. සංසාරේ කෙටි කරගන්න නම් බෑ. සංසාරේ කෙටි කරගන්න නම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ තමාගේම බුද්ධිය ආධාර කරගන්න ඕන. බුද්ධිය තියෙන්නේ මිනිස්සය කියන සත්‍යයට පමණයි. මිනිස්සය කියන සත්‍යය තමයි බුදු බව ප්‍රාර්ථනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. මහා රහත් බෝධිය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් අනාගාමි මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, සෝවාන් මාර්ගඵල ලබා ගන්න පුළුවන්. අදුම තරමින් සෝවාන් මාර්ගඵලවත් අපිට ලබා ගන්න පුළුවන්කම අපේ සම්බුද්ධියෙන් අපි අවබෝධ කරගෙන මේ සසර බය දැක මේ ඝෝර සසරින් එතරවන්ට උත්සාහයක් ගන්න. කෙලස් තවන වීරියෙන් යුතුව අපේ ජීවිතේ ධර්මානුකූලව ගොඩනගා ගන්නව නම් අන්නේ තමයි අපට ලැබෙන සැපය. ඒ සැපය සදාකාලික සැපයක්. විනාශ නොවන සැපයක්. තමන්ගේ පසුපස එන සෙවණැල්ලමින් කල්යාණ මිත්‍රයා හැටියට නිවන් අවබෝධ කරගන්න මොහොතේ තමන්ට ආධාරයකට ඉන්නේ මේ අවබෝධයෙන් ලබාගත් මේ සැපය පමණයි. මේ සැපය තමයි බුදුහාමුදුරුව අපට මතු කරගන්න කියපින්නේ. දැන් අපි හැම කරනවාද? දැන් තමන් විසින් තමා තුලින්ම දකින්න අපට වැරදිලා පින්වතුනි. වැරදිච්ච දේවල් නැවත වරක් හරිගස්ස ගන්න ඕන. අපිමයි පින්වතුනි. ඒ හරිගස්ස ගන්න ක්‍රමවේදය බුදුහාමුදුරුව අපට දේශනා කළා. එමනම් අපි කුමක්ද කරන්න ඕන? ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන්න. සීමා රහිතව, සීමා සහිතව නෙමෙයි. වචනේ පරිසමාත්‍යෙන්ම අපි මේ ධර්ම ඖෂධය අපට අපේ ජීවිතේ යහපත් පැත්තට යොමු කරන්න මේ ඖෂධේ උපයෝගී කරගන්න ඕන කෙනෙක්. එහෙම කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රඥාවන්තයා කියලා. දැන් අපි ප්‍රඥාවන්තද? දැන් මේ දයාරත්න පින්වත් මහත්මයා අවුරුදු 78ක් ආයු වින්දනය කළා. ආවා විවාහ නොවි තනිකඩ ජීවිතයක් ගත කළා. එහෙම නේද? ඒකත් ලොකු භාග්‍යයක්. මොකද බැමි වලින් නිදහස් වෙලා හිටියා. බන්ධනයෙන් නිදහස් වුණා. මොකද්ද බන්ධනේ? ආවා විවාහ වෙනවා කියන්නේ බන්ධනයක්, බැඳීමක්. තමන්ගේ ජීවිතේට තවත් බන්ධනයක් ඇති කරගෙන තමන්ගේ ඒ සීමාව
තමන් තුල ඉඳගෙන දරු මුණුබුරන් ලබන්ට වෙනවා. ආවා විවාහ වුණොත් රැකියාවක් කරන්න ඕන. දරුවන් පෝෂණය කරන්න ඕන. බිරිඳ පෝෂණය කරන්න ඕන. මේක තමයි බැමි. මේක තමයි බන්ධන. දැන් මේ බන්ධන වලින් එයා නිදහස් වෙලා පක්ෂියෙක් වගේ. බොහොම සහැල්ලු විදියට තමයි මේ දයාරත්න මේ උපාසක මහත්මයා තමන්ගේ ජීවිතේ තමන්ගේ ඥාතීන් සමග සම්බන්ධකම් පැවැත්වුවේ. සහෝදරයන් සමග අසල්වැසියන් සමග සම්බන්ධකම් පැවැත්වුවේ බොහොම සැහැල්ලු මනසකින්. මරණයේ ඉදිරියේ කිසිම කම්පනයක් ඇති වුණේ නැහැ. අපි කවදා හෝ මැරෙනවා කියන අවබෝධය මේ දයාරත්න මේ උපාසක මහත්මයාට තිබුණා. ඒ නිසාවෙන් තමයි ආවා විවාහ නොවුනේ. මොකද මේ ජීවිතේ තියෙන බය දැක්කා. සසර බය දැක්කා. පක්ෂියෙක් වගේ තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්න සහෝදරයන් වෙනුවෙන් දෙමව්පියන් වෙනුවෙන් යුතුයකම් කොටස ඉෂ්ට කරන් මෙහෙසුණා. අම්මට හරිම ආදරෙයි. තාත්තට හරිම ආදරෙයි. ඒ යුතුයකම් කොටස ඉෂ්ට කරා බොහොම හොඳට ආවා විවාහ නොවි. තමන් හම්බ කරගත්ත ධනය වැය කරේ. තමන්ගේ දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඥාතීන් වෙනුවෙන් ආගම දහම වෙනුවෙන් ඒ යුතුයකම් කොටස බොහොම හොඳට ඉෂ්ට කළා. ඒ වගේම තමයි සමාජයේ වෙනුවෙන් යුතුයකම් කොටස ඉෂ්ට කළා. පින්පව් දෙක හොඳට අඳුනගෙන පවෙන් වැළකීලා සිටියා. ඒ වගේම කුසලයේ යෙදුණා. එනිසා බොහොම හොඳ යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. අන් අයටත් ලොකු ආදර්ශයක් වෙන්නේ. එනිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ එහෙම කෙනා කොහොමද කටයුතු කරන්නේ? කොහොමද සැප විඳින්නේ? ඉද නන්දති වෙච්ච නන්දති. කුසල් දහම් කරන කෙනා මෙලවත් සතුටු වෙනවා. පරලොවත් සතුටු වෙනවා. ලෝකෝත්තර වශයෙන් සතුටු වෙනවා. දැන් අපේ දයාරත්න පින්වත් මහත්මයා උපාසක මහත්මයා ඒ වගේ සතුටක් වින්දා. මරණය කියන එක මෙනෙහි කරමින් හිටියා. ලෙඩ වෙනවා කියලා අපි කවුරුත් මෙනෙහි කරමින් හිටියා. සමාජයේ නොඑක් ප්‍රශ්න වලට මුහුණ දෙන්නවනවා කියන එක දැනගෙන හිටියා. ඒ ප්‍රශ්න නොවන විදිහට ඒවා ඉදිරියේ කම්පණය නොවි තමන්ගේ යුතුයකම් කොටස බොහොම හොඳට කිසිම ලාභ අපේක්ෂාවක් නොමැතිව ඉෂ්ට කළා. එනිසා කත්ත පුඤ්ඤෝ උභයත්ති නන්දති. කරපු කුසල් හැම විටම මෙනෙහි කරමින් අෂ්ටලෝක ධර්මී ඉදිරියේ කම්පා නොවේ සතුටු සිතින් වාසය කළා. ඊළඟට සෝමෝදති. තමන් කරපු පින් හැම විටම ආවර්ජනය කළා. සෝ ප්‍රමෝදති. ප්‍රබෝධයෙන් හිටියා. පින් පොත කියවමින් පින් පොත පරිශීලනය කරමින් හියෝ නන්දති සුග්ගතින් ගතෝ. දැන්
කොයිද ඉන්නේ? කොහටද යන්නේ? සුගතියට පින්වතුනි. දුගතියට යන්නේ නැහැ. පින්වතුනි මේ සංසාරේ දේශනා කරන මා ඇතුළු අපි හැමදෙනාම ගෝර සසරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක්. මේ සංසාරේ එක්තරා නැවතුම් පොලකයි සිටින්නේ. අපි සංසාරේ එනකොට අරන් ආවේ කුසල් අකුසල් පමණයි. මෙන්න කිසිම දෙයක් අරන් ආවේ නැහැ. මේක මෙනෙහි කළාද? කල්පනා කරාද? නෑ නේද? හිතන්න බලන්න. අපි කවුරුත් තනියම නෙමෙයි දාවේ. එකට එකතු වෙලා දාවේ. නෑ පින්වතුනි. අපි කවුරුත් තනියම ආවේ එනකොට අඬාගෙන ආවේ. යනකොට යන්නේ කවුරුත් අඬවගෙන. නමුත් කුසල් දහම් සිද්ධ කරන කෙනා, මරණානුස්සති භාවනාව මෙනෙහි කරන කෙනා, සසර බය දකින්න කෙනා, අපි කවුරුත් වයසට යනවා, මේ ලෝකේ පොදු ධර්මතාවයට අපි කවුරුත් යටයි කියන එක අවබෝධ කරගත්ත කෙනා, රෝගකාරකයන්ට ගොදුරු වෙනවා කියන කෙනා, කොයි මොහොතේ කොතෙන්දි මොන වගේ අනතුරු වලට භාජනය වෙයිද කියලා කියන්න බෑ. ඒවත් මෙනෙහි කරන කෙනා, කොයි මොහොතේ කොතෙන්දි මරණය සිදු වෙයිද කියලා මෙනෙහි කරන කෙනා මරණානුස්සති භාවනාව මෙනෙහි කරලා තියෙනවා. දැන් මේ දයාරත්න කියන උපාසක මහත්මයා ඒක මෙනෙහි කරා. බොහොම හොඳට තමන්ගේ ජීවිතේ ධර්මානුකූලව ගත කරන්න උත්සාහයක් ගත්තා. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අඩුපාඩුකම් නැති කෙනෙක් ඉන්නවා නම් බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, මහා රහත් කෙනෙක් පමණයි පින්වතුනි. ඉන් මෙහා ඉන්න කාගෙනොත් දුර්වලකම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා පින්වතුනි. ඒක තමයි ස්වභාවය පින්වතුනි. රහත් මාර්ගයට පිවිසියත් අලු යට තියෙන ගිනි පිපුරු වගේ අර අනුසය කියන එක නැగిලා එනවා. මේ හැම දෙයක්ම අපට අපි තුලින් දකින්න පුළුවන්කම ලැබෙන්නේ මා මුලින් සඳහන් කළ සම්මා දිට්ඨිය තුල සිට පිහිටවා ගත්තොත් පමණයි. දැන් මේ ඇත්තන්ට මේක අවබෝධ වෙන්න ඕන. හිතන්න එපා ඊළඟ ආත්මෙදී මනුස්ස ආත්මයක් ලබලා අපට උප්පත්තිය ලබන්න පුළුවන් වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුර්ලභංච manussත්තං. මනුස්සාත්මයක් ලබලා උප්පත්තිය ලබන්න හරිම දුර්ලභයි. කන කැස් බෑවා වියසිදුරෙන් අගස්ස දකින්නවා. දැන් අපි ලැබිලා තියෙන ඔය ආත්මනේ අපිට. ඒ වගේම තමයි අපි තිරිසන් ලෝකේ මේ හැම තිරිසන් ආත්මිකම මේ දේශනා කරන මා ඇතුළු ඔබ හැම දිනම පුදුනා. අන්නේකයි සසර බයයි කියන්නේ. ඇහැට පෙනෙන නොපෙනෙන ඉනිකුන්න ඉඳලා සියලුම තිරිසන් ආත්මවල අපි පුදුනා. ඒ තිරිසන් ගති අපට එනවා කියන්නේ. හොඳයි එන්නේ නැද්ද? කපුටු ගතිය අපි ළඟට තුගමන් එන්නේ නැද්ද? දැන් බලන්නකො දැන් කපුටු ගති තියනවද මගේ ළඟ? කපුටු ගති තියෙනවා. කපුටාගේ ලක්ෂණය මොකද්ද? කොහෙන් හරි දැහැගන්න එක නේ. එහෙම නේද? දැහැගන්න. කිඹුලාගේ ගතිය මොකද්ද? ඈ? දිය යටින් ඇවිල්ලා කොහොම හරි යාගේ ගොදුර හොයාගන්නේ. ඊළඟට සුනක ගතිය එනවා අපට.
ඒ මොකද ඔය තිරිසන් ආත්මවල අපි කවුරුත් ඉපදුනේ. ඒ නිසා තමයි බුදුහාඳුර අපට දේශනා කළේ හැම මොහොතකදීම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න. අන්න ඒ උතුම් පිළිවෙත අනුගමනය කරන්න තමයි පින්වතුනි අපට මේ සන සම්පත්තිය ලැබෙලා තියෙන්නේ. මතක තබා ගන්න. වෙන මොකකටවත් නෙවෙයි. අපි මේක වැරදි විදිහට පරිශීලනය කළා. අර මස් ඇසින් බලලා නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මේ සංසාරේ සැපයි 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 කියලා අපි අල්ලගත්තේ පින්වතුනි දුකමයි පින්වතුනි. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ දුක්ඛේ අඥානං කියලා. අපෙන් ප්‍රිය දේවල් නැති වෙනකොට අපි ඒකට දුකක් ඇති කරගන්න. ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ. හොඳයි නැද්ද? කැමැත්ත අකමැත්ත උද. අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය දේවල් අමනාපකම් ඇති වෙනකොට අපිට හිතේ අසහනයක් ඇති කරගත්තා. ඒක තරහක් ඇති කරගත්තා. ආවේගශීලීත්වයක් ඇති කරගත්තා. අපිට ගැළපෙන ආකාරයට අපිට මිම්මට ගැළපෙන්නේ නැති වෙනකොට අපි හිතේ නොඑක් ආකාරයෙන් අපි කලහ කරන්න ගත්තා. වාද කරන්න ගත්තා. ශෝක කරන්න ගත්තා. පපුවට ගහගත්තා. හොඳයි නැද්ද මේ ඇත්ත එහෙම කරේ නැද්ද? තමන් කැමති දේ තමන්ට නැති වෙනකොට තමන්ගේ ස්වාම පුරුෂයත් එක්ක අඩදබර ඇති කරගන්නේ නැද්ද? අසල්වැසියන් සමග අඩදබර ඇති කරගන්නේ නැද්ද? දරුවා තමන්ට නොගැලපෙන දේ කරනකොට දරුවන් ඉදිරියේ තමන්ගේ හිතේ අසහනයක් දාහයක් උපද්දවමින් ඒ දරුවා තමන්ට ඕන විදිහට අවනත කරගන්න උත්සාහයක් ගත්තා. කවදාකවත් ඒක කරන්න පුළුවන්. කොහොමද? තමන්ගේ හිත රත් කරගන්න නැතුව. තමන්ගේ හිත සුවපත් කරගෙන. තමන්ගේ ලේ ධාතු අපිරිසුදු වෙලා තමන් ගිනි අරගෙන තවත් කෙනෙක් තමන්ට ඕන විදිහට පරිශීලනය කරන්න ගත්තොත් කවදාකවත් ඒක කරන්න බෑ පින්වතුනි. ගින්නට ගින්න එකතු වුණා මොකද වෙන්නේ? ඒක ලැබු ගින්නක් වෙනවා නේද? අන්න එතකොට නේද දඬු මුගුරු අතට ගන්න. අවියාවි දතට ගන්න. තමන්ගේ දරුවා තමන්ගේ දෙමව්පියන්ව ඝාතනය කරන්නේ. එහෙනම් ස්වභාවය දැන් රටේ තියෙන. මොකද මේ ධර්මයෙන් ඈත් වෙලා මොකද්ද කරන්නේ? මොකද්ද කියන්නේ? හැසිරෙන්නේ කොහොමද? මේ කිසිවක් අවබෝධයෙන් යුතුව නෙමෙයි කරන්න තියෙන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන්. එහෙම ප්‍රවණතාවයක් තමයි දැන් අද මේ ලෝකෙ තිබෙන. බුදුහාමුදුරු දේශනා කරා ලෝකේ ස්වභාවය මේකයි. අපට අපේ මේ බඹයක් පමණ ලෝකෙවත් අපට ඕන විදියට අවනත් කරගන්න බැරි කොට අපි කොහොමද තවත් කෙනෙක් අපට ඕන විදියට නැතු කරගන්නේ? අවදාක්ක කරන්න බැහැ. ඒ නිසා අපි හැම මොහොතකදීම අපේ දුර්වලකම් අඳුනගෙන අපේ යහපත් පැත්ත වර්ධනය කරගෙන අපි සැපයක් භුක්ති විඳිමින් නිවීමක් මතු කරගනිමින් දරුවගේ අඩුපාඩුකමක් දැක්කොත් දරුව කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රී සිතකින් කරුණා සිතකින් මුදිතා සිතකින් උපේක්ඛා සිතකින් ඒ දරුවගේ අඩුපාඩුකම් බොහොම ආදරෙන් පෙන්වලා දෙන්න. බැයි දෙක කරන්නේ. එහෙම කරපු අය ඕන තරම් ඉන්න. විසාකාව කියන්නේ වගේ කෙනෙක්. අවුරුදු 7න් සෝවාන් මාර්ගඵල ලැබුවා. මෙන්න මේ උතුම් පිළිවෙත අනුගමනය කරා සංසාරේ එනකොට. මේ ප්‍රායෝගික ධහම තුල ක්‍රියාත්මක වුණා පින්වතුනි. හොඳට ආවා විවාහ වෙලා අඹුසැමි ජීවිතේ ගත කරලා දරුවන් 20 දෙනෙක් මේ ලෝකෙට බිහි කරපු උත්තමාවිය. අවුරුදු 135ක් ආයු වින්දනය කළා. බුදුහාමුදුරන්ගේ ශාසනයේ අග්‍ර උපාසිකාව හැටියට නම් කරනු ලැබුවා. එහෙම චරිතත් බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණා නම් දැනුත් ඒ වගේ චරිත තියෙනවා. නිසා අපට වැරදුනේ කොතනද කියලා අපි බලන්න ඕන. සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී අපට ස්වාමි පුරුෂයා හැටියට ඒ බිරිඳ හැටියට දරුවන් හැටියට ඥාතිවරයෝ හැටියට අසල්වැසියන් හැටියට සහෝදරයන් හැටියට අපට මේ හමු වුණේ පෙර සංසාරේ අපිත් එක්ක සම්බන්ධකමක් තිබිච්ච පිරිස නිසා මේ ආත්මෙදිත් හමු වුණා. නමුත් ඒ කෙනා ගෙනාපු
ගති ලක්ෂණ ඒ කෙනාගෙන ආපු ශක්ති ගුණයට සාපේක්ෂව තමයි ඒ කෙනාගේ ගති ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කෙනාගේ සිත ක්‍රියාත්මක වෙන්නේ. ඒ සිත ක්‍රියාත්මක කියලා කයෙන් කරන ක්‍රියා කරන්නේ. ඒ සිත ක්‍රියාත්මක කියලා වචනයෙන් කරන වචන ප්‍රකාශ කරන්නේ තම තමන්ගේ ප්‍රඥාවට අනුව, බුද්ධියට අනුව, ගෙන ආපු කුසල් අකුසල් වලට අනුව සක්කාය කයට සාපේක්ෂව සුවකයෙන් මේ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා පින්වතුනි. මේක තමයි මේ ලෝකේ ස්වභාවය පින්වතුනි. කිසිම කෙනෙක් කිසිම අකුසලයක් කරන්නේ නැහැ පින්වතුනි. මේ සසර බය දකින්නවනම් මුලා වෙලා එන ගමනක් මේක. අපි කවුරුත් මුලා වෙලා එන ගමනේ මේ සංසාරේ එක්තරා නැවතුම් පොළ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ නුමුලාව කතා වැඩ කරා. නුමුලාව කියන්නේ මුලා වෙන්න එපා. අවිද්‍යාව කියන ඕගෙට අහු වෙන්න එපා. අවිද්‍යාව කියන ඕගෙට අහු වුණොත් අර සසර සැඩ පහරට ගහගෙන යනවා පින්වතුනි. කාම ඕග කියන එකට අපි අහු වෙලා තියෙනවා. මොකද මේ නවීන තාක්ෂණේ එන්න දියුණුයි මේවා පසුපස අපි කවුරුත් හඹාගෙන යනවා. හොඳයි නැද්ද? තාක්ෂණේ දියුණු වෙන්න ඒවට තමන්ගේ ඇහැ ඒ තුලින් පිනවන්න හදන ඒ දකින දේවල් නිසා, ඒ අහන ශබ්ද නිසා ඒ තුලින් තමන් පිනවීමක් ලබන්න බලනවා. ඒ වගේම ඒ බාහිරේ තියෙන ගන්ධය නිසා තමන් ඒකෙන් සැපයක් විඳින්න උත්සාහ ගන්නවා. ඒ වගේම බාහිරේ තියෙන රසය නිසා ඒකෙන් සැපයක් ලබන්න උත්සාහයක් ගන්නවා. ඊළඟට කයට දෙන්න පහස මේ හැම දෙයක් තුලින් ලබන නමුත් මේ හැම දෙයකම තියෙන පින්වතුනි తాවකාලික සැපයක් පමණයි. මේ හැම දෙයක්ම අනිත්‍යතාවයටපත් වෙනවා. හොඳයි නැද්ද? මේක දකින්න උත්සාහයක් ගත්තද? බුදුහාමුදුරු දේශනා කරන්නේ රූපය අනිත්‍යයි. දැන් අනිත්‍ය නැද්ද? දැන් මේ අපේ අම්මගේ දේහ ලක්ෂණ අපි අරන් බලමු. මූණ රැලි වැටිලා, ඇස් පේන්නේ නැහැ, අතපය වාරු වැටිලා, කොණ්ඩේ ඉදිලා, ඔය තත්ත්වෙට මේ කාටත්පත් වෙන බිලිඳු වයස, ඒ කියන්නේ කලලයක් හැරෙද්දී බිහි වෙච්ච කලලේ තමයි බිලින්දෙක් බවට පත් වෙන්නේ. අන්න බලන්න මැරීම සිද්ධ වෙලා. වයසට ගිහිල්ලා සමහර වෙලාවට ඒ කලලේ තමයි දින සති මාස ගණන් යනකොට විනාශ භාවයට පත් වෙන්නේ. ගබ්සා වුණා කියලා කියන්නේ තමයි ස්වභාවය. උපත මරණේ දෙකම එකට ගේන්නේ පින්වතුනි. මෙන්න මේක මෙනෙහි කරන්න ඕන. ඊළඟට බිලිඳු වයසින් ළමා වයසට මව් කුසින් බිහි වෙන අතර වාරය තුර මැරෙන්න පුළුවන්. ඊළඟට මව් කුසේ ඒ බිහි වෙලා ලදරු වයසටපත් වෙන අවදියේදී මැරෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේක අපි කවුරුත් මන්ත්‍රයක් වගේ මෙනෙහි කරනවා නම් අපට මරබියක් එන්නේ නැහැ. අපට රෝගකාරකයක් හැදුනොත් අපි ඒව ඉදිරියේ හිතේ අසහනයක් ඇති කරගන්නේ නැහැ. මේක තමයි කරන්න ඕන කියන්නේ. දැන් මේ දයාරත්න මහත්මයා රෝගකාරකයන් හැදුනට ගණන් ගත්තේ නැහැ. මං හිතනවා ගණන් ගත්තේ නැහැ. බොහොම සතුටින් හිටියේ. කාටත් අත්ත නිරනම මේක. ලෙඩට බය වුන්නේ නැහැ. ඒ නිසා තමයි අවුරුදු 78ක් ආයු වින්දනය කළේ. තනිකඩව ඉඳලා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කළා. ඒ නිසා මෙන්න මේක අපි කවුරුත් ආදර්ශයට ගන්න ඕන පින්වතුනි. ඊළඟට මෙන්න මේ අවබෝධය ලැබමින් කටයුතු කරනවා නම් අපට පුළුවන් හැම මොහොතකදීම මේ සියලුම දේවල් අනිත්‍ය වගේම අනත්ත් තත්ත්වයට ඒ කියන්නේ අනිත්‍ය දුක පිළිබඳව Tamanට පිළිසිඳ අවබෝධ වෙනකොට ඒ දුකක් ඇති නොවන ආකාරයට තිබුණ තත්වයෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියලා අවබෝධය ලැබමින් මේ සියලුම දේවල් පරිශීලනය කරන්න පුළුවන්. අන්න එතන සැපයි. ඒක සැප. මොකද්ද? ඒ සැපය ආධ්‍යාත්මික සැපය. තමන්ගේ ප්‍රතිපත්ති තුල නිරතුරුවම ක්‍රියාත්මක වෙලා තමන්ගේ බුද්ධිය තුලින් අර මස් ඇසින් බැහැර වෙලා නැනස කියන එක පාදාගෙන ප්‍රඥා ඇස අබදි වෙන විදියට
තමන් ඉරියව් පවත්වමින් මෙන්න මේ පංච ඉන්ද්‍රියන් හරහා ගන්න සියලුම දේවල් පරිභෝජනය කරන්නේ යථා ස්වභාවය යථා භූත ඥාණයෙන් අවබෝධ කරගෙන. එහෙනම් තමාගේ ගැලවීම තියෙන්නේ තමා ළඟ. වෙන කවුරුවත් අපුව ගලවන්නේ නැහැ පිළිතුරු. බුදුහාමුදුරු දේශනා කළේ මම කාගේවත් ගැලවුම් කාර්යයක් නොවේ. ගැලවෙන මාවත මං දේශනා කරනවා. ඒ වගේම තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය සකල සීළු ලෝක මිනිස්යන්ටමයි. සීළු මිනිස්යන්ට ඒ ಜಾති ભેදයක් නැහැ පින්වතුනි. ආගම් ભેදයක් නැහැ. දුප්පත් පොසත් ભેදයක් නැහැ. සියලුම මිනිස්යන්ට පොදු ධර්මයක් තමයි දේශනා. නිදහස් චින්තනයක්, නිදහස් මාර්ගයක්, නිදහස් දර්ශනයක්. මේකේ වටිනාකම දන්නේ මම මුලින් සඳහන් කළ ආකාරයට ප්‍රඥාවන්තයා පමණයි. ඒ ප්‍රඥාවන්තයාට පුළුවන් මේ හැම දෙයක්ම තමාගේම සම්බුද්ධියෙන් අවබෝධ කරගෙන බුදුහාමුදුරු දේශනා කරපු පරිදි සම්මා සංකප්පය තුලින් මිත්‍යා මතෙන් බැහැර වෙන්න. දැන් මෙතෙක්කල් අපි මිත්‍යා මතයක් තමයි මතු කරගත්තේ. සැපයි කියලා අල්ලගත්තේ දුක. ඊළඟට ව්‍යාපාද මතෙන් බැහැර වෙන්න පුළුවන්. ඊළඟට විහිංසා කෙනෙකුට හිංසාවක් කරන එකෙන් Tamanට බැහැර වෙන්න පුළුවන්. අන්නේ අවබෝධය Tamanට ලැබෙනකොට මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. මගේ සැපය තමයි අන් අයගේ සැපය. අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ දන් දෙනවා කොහොමද දෙන්නේ? දැන් මෙතෙක් කල් අපි දන් පෑන් දුන්නේ කොහොමද? සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුත්ත සසංකාර සිතකින්. ඒ කියන්නේ අපි යමක් කරනකොට අපේ ඒකේ අස්සේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. දැන් ඒක සමන්ට දකින්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවනම්, සම්මා දිට්ඨිය තුල ඉන්නවනම්. එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් සඳහන් කරන සිහියෙන් ඉන්නවනම් තමන් පිළිබඳව හැම මොහොතකදීම තමාගේ අවබෝධය තුලින් දකින්න උත්සාහයක් ගන්නවා නම් මේ හැම දෙයක්ම තමන්ට කරන්න පුළුවන් පරිම ප්‍රභාස්චර විදියට. ඒ ප්‍රභාස්චර විදියට කරන්න මණිකක් උපදාන්න මණික ප්‍රසන්න භාවයට පත් වෙනවා වගේ තමන්ගේ අවබෝධය වැඩි වෙන්න මොකද වෙන්නේ? අත් හැරෙනවා පින්වතුනි. මේ හැම දෙයකම තියෙන ආදීනවේ වටහා ගන්නවා. ආදීනවේ කියලා කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. මේ පටිච්ච සමුප්පාදය තමයි මෙතෙක්කල් අපි සංසාරේ බුදුවරු 5727 දෙනෙක් මේ ලෝකේ බුද්ධත්වයේ සාස්ත්‍රාස් කරන් තිනවා. ඒ එන ගමනක් මේ දේශනා කරන මාය තුල ඔය ඇත්තෝ හිතන්න එපා මිනිස්සු වෙලාම උප්පත්තිය ලැබුවා කියලා. හිතන්න එපා මිනිස්සු වෙලා ඊළඟ ආත්මේ උප්පත්තිය ලබන්න පුළුවන් කියලා. තල 31ක් බුදුහාඳුරු අපට දේශනා කළා. උන්වහන්සේගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගෙන ඔය තල 31ේම අපි කවුරුත් ඉපදුනා පින්වතුනි. තාමත් මේ සංසාරේ සැරිසරන්නේ අපි අර මිත්‍යාවට ගොදුරු වෙලා අපි කටයුතු කරපු නිසා. මස් ඇසින් බලපු නිසා. දැන් අපි හැම නෙමේ බලන්න ඕන. නැනස පාදා ගන්න ඕන. නැනස තුලින් අපි දකින්න ඕන ඇහැට දකින්න රූපය ලස්සනයි ප්‍රියමනාප දේවල් Tamanට බලන්න පුළුවන්. මේ සියලු දේවල් මේ භෞතික දේවල් මේවා අපට අවශ්‍යයි අපේ ජීවිතේ ගොඩනගා ගන්න. මිනිස්සෙක් වෙච්චාම එයාට අවශ්‍ය කරන ඉන්න තැනක් Tamanට හදා ගන්න ඕන. නේද? ඒ වගේම අවශ්‍ය කරන ආහාර ලබා ගන්න ඕන. ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. සම්මත ලෝකේ ඒ සියලු දේවල් ලබා ගන්න කුමන හෝ රැකියාවක් කරන්න ඕන. මුදල් උපයා ගන්න. ඒවා යහපත් විදිහට කරන්න ඕන. බුදුහාඳුරෝ අනුදැන වදාළ අපට නොකල යුතු දේවල් වසවිස වෙළඳාම, මස් මාංශ වෙළඳාම, වහල් වෙළඳාම, ඒ වගේම මේ ආකාරයෙන් පහක් අපට බුදුහාඳුරෝ අනුදැන වදාලා මේවෙන් බැහැර වෙන්න කියලා.
අවියාවිද වෙලඳාම් මේවා දැන් බොහොමයක් මේ ලෝකේ කෙරෙනවා පින්වතුනි. අද අවියාවිද හදන්නේ මොකටද? මිනිස්සු ජීවත් කරවන්නද? මිනිස්සු ජීවත් කරනද අවිවාද හදන්නේ? නෑ පින්වතුනි. මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න. වසවිස මොකටද? මිනිස්සුන්ගේ ජීවත් කරවන්නද? නෑ, මිනිස්සු ඝාතනය කරන්න, ටික ටික මරන්න. ඔය පලිබෝධ නාශක අනුතුරු සහිතයි ප්‍රවේශයෙන් පරිහරණය කරන්න කියන්නේ මනුස්ස සත්වයා ඇතුළු මේ තිරිසන් ලෝකේ කොපමණ සත්තු ප්‍රමාණයක් මේ රූමී නාශක වලින් මිය යනද කියන්නේ. ඔය තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සත්තු අපේ පෙර ආත්මවල මිනිස්යෝ වෙලා ඥාතියෝ වෙලා ඉන්නේ නැති. මම මුලින් සඳහන් කළා අපිත් ওই තිරිසන් ආත්මවල ඉපදුනා කියලා. ඒ නිසා එච්චරටම සසර බයයි පින්වතුනි. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ මනස සුවපත් කරගෙන අදුම තරමින් පංචශීල ශික්ෂාපද පහවත් අපි ආරක්ෂා කරන්න ඕන පින්වතුනි. බුදුහාමුදුරු දේශනා කළේ ගිහි අයට නිති පන්සිල් පොහොය අටසිල්. මේ පංචශීල ශික්ෂාපද පහ වචනෙට සීමා කරන්න එපා පින්වතුනි. වචනේ පරිසමාත්‍යෙන්ම ඒක ක්‍රියාවට නංවන්න ඕන. එහෙම ක්‍රියාවට නැංවුවොත් තමයි අපි අපේ හෘද සාක්ෂියට එකඟව වැඩ කළා වෙන්නේ. මරණ මංචකයේදී මර බියක් නැතුව සතුටු සිතින් අපට මරණයට මුහුණ දෙන්න පුළුවන් පින්වතුනි. කයෙන් කරන අකුසල් තියෙන තුනක් මොනවද? පානාති පාතා ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම. තමන්ගේ ජීවිතේ උපමා කරගෙන මම මගේ ජීවිතයට හානියක් වෙනවට මම කැමතිද? නෑ, මම කැමති නෑ. එහෙනම් අන් අයත් කැමති නෑ අන් අයගේ ජීවිතයට හානියක් වෙනවට. ඒ වගේම තමයි මේ ඇහැට පේන කුඹුවෙක්වත් කැමති නෑ එයාගේ ආත්මයට හානි වෙන. ඒ නිසා අපි මේ පැත්තෙන් හිතලා අපි ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්න ඕන. කෙනෙකුගේ ජීවිතයක්, සතුටුගේ ජීවිතයක් අපි ඝාතනය කරන්නේ, විනාශ කරන්නේ අපේ හිතේ දහගයක් ඇති කරගෙන, අපේ හිත ගින්නක් ඇති කරගෙන. හොඳයි නැද්ද? සතුටු සිතෙන් මధుරෙක්වත් මරන්න පුළුවන් මේ ඇත්තන්ට? බෑ. මරන්න බෑ. ඒ නිසා අපි හැමතිස්සෙම අපට ඇඟිල්ල දික් කරලා බලලා අපි මේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා නම් අපි එනගේ ශික්ෂාපදේ වචනේ පරිසමාත්‍යෙම ආරක්ෂා වෙන විදියට අපේ ජීවිතේ ගොඩනගා ගන්න. අනිත් එකම අපි කැමතිද අපේ දෙයක් හොරකම් කරනවට? තමන්ගේ හිත හොර කරගෙන තමන්ගේ මෙතන බොරු කරගන්න බෑ පින්වතුනි. මෙතන දකින්නවා, මෙතන කියනවා හොරකමක් කරන්න. මේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්න බෑ පින්වතුනි. අර පව් කරන කෙනා, අකුසල් කරන කෙනා, වැරදි විදිහට තමන්ගේ ජීවිතේ ගත කරන්න උත්සාහ ගන්න කෙනා, වැරදි පැත්තෙන් සැප හොයන කෙනාට මේවා අවබෝධ වෙන්නේ නැහැ. ඒ පෘථග්ජන භාවයේ ලක්ෂණය. ඒ පෘථග්ජනයාගේ ලක්ෂණය බුදුහාමුදුරු දේශනා කළේ සබ්බේ පෘථග්ජනා උම්මන්තක. උම්මන්තකයාගේ හැසිරීම. මනුස්ස ස්වරූපයෙන් හිටියට මා මුලින් සඳහන් කළේ තිරිසන් ගති තියෙන්න පුළුවන්. പ്രേත ගති තියෙන්න පුළුවන්. මොකද ඒ ආත්මවල ඉපදුනානේ. ඒ පුරුද්ද ඉස්සරහට එනවා. යක්ෂ ගති තියෙන්න පුළුවන්. එහෙම අය තමයි කලහ කරගන්නේ, වාද කරන්නේ, ශෝක කරන්නේ. තමන්ගේ ජීවිතෙත් විනාශ කරගෙන අන් අයගේ ජීවිත විනාශ කරන්නේ. ඒක තමයි ඒ පෘථග්ජනයාගේ ලක්ෂණය. මනුස්සාත්මේ තියෙන වටිනාකම දන්නේ. මොකද ඔය හැමදෙනාම අර තිරිසන් ගති වල තිරිසන් ආත්මවල ඉපදිච්ච නිසා තිරිසනාට මිනිස්ය තරම් බුද්ධියක් නැහැ. ඒ නිසා ඒ තිරිසන් ආත්ම ලැබපු ඒ අය තිරිසන් වගේ වැඩ කරලා තිරිසන් ගති වලටම අනුව නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා නම් ඊළඟ ආත්මෙත් තිරිසන් ආත්මයක්, ඊළඟ ආත්මෙත් പ്രേතාත්මයක්, ඊළඟ ආත්මෙත් යක්ෂාත්මයක්. එහෙමත් නැත්නම් නිරය තමයි පින්වතුනි උප්පත්ති ලබන්නේ. එච්චරටම සසර බයයි පින්වතුනි. ඒ නිසා ඒ අවබෝධය ලැබමින් තමන්ගේ අඩුපාඩුකම් තමන් අඳුනගෙන ධර්මානුකූලව තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්නවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. තමන්ගේ ඒ ප්‍රතිපත්ති තුලින් බුදුහාමුදුරුව දකින්න පුළුවන් කියලා. යෝ ධම්මං පස්සති
සෝමම්පත්තති. ධර්මයේ කියලා වෙන මොකක්වත් නෙමෙයි පින්වතුනි. සිතට එන චෛතසික ධර්මයන්. ඒ කියන්නේ කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. ඒ කුසල් වලින් තමන් තව තවත් කුසලයේ වැඩි දියුණු වෙන ආකාරයට තමන් ක්‍රියාත්මක වෙනවා නම් අන්න එතන තියෙනවා තමන්ගේ විමුක්තිය තමා තුළින් මතු කර. ඒකත් කොහොමද සිද්ධ කරන්න? බුදුහාමුදුරු දේශනා කරන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින් තමයි කුසල් දහම් සිත. කිසිම ලාභ අපේක්ෂාවක් නොමැති. දන් දෙන්න ඕන අත්හැරලා. දානය කියන්නේ අත්හැරීම. සිල් සමාදන් වෙන්න ඕන. ඒකේ තමන් ලාභයක්, ඒ කියන්නේ සිල් සමාදන් වෙලා තමන්ගේ බහුභෝග සම්පත් වැඩි දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවනම්, තමන්ගේ රැකියාව දියුණු කරගන්න බලාපොරොත්තු. දැන් බොහොමයක් අපි කරන්නේ ඒකනේ. බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මොකද කරන්නේ? අපේ විමුක්තිය සාක්ෂාත් කරගන්න උත්සාහ ගන්නව නැත්නම් යදින එකද කරන්නේ? මොකද්ද කරන්නේ? රැකියාවල් දියුණු වෙන්න නේද? අධ්‍යාපනයේ දරුවන් විභාගේ පාස් කරලා දෙන්න. එහෙම පාස් කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද පින්වතුනි? නමුත් මෙන්න මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා තමන්ගේ මනස සුවපත් කරගෙන අර අසංකාර සිතකින් තමන් කටයුතු කරනවා මෙලවදී මේකේ ආනිසංස ලැබෙනවා. මොකද තමන් බලාපොරොත්තුවක් නැහැ. ලාභ අපේක්ෂාවක් නැහැ. ඒ නිසා මෙලවදී ආනිසංස ලැබෙනවා. ඒ ආනිසංස තමන්ගේ අධ්‍යාපන කටයුතු කරනවා නම් ඒවට අවශ්‍ය විදිහට වටපිටාව මෙලවදීම සැකසෙනවා. රැකියාව කරනවා නම් මෙලවදී මේකේ ඒ අවශ්‍ය විදිහට වටපිටාව තමන්ට. ව්‍යාපාර කරනවා නම් අර ලිඳකින් වතුර ගන්න මොකද වෙන්නේ? ලිඳේ උල්පත් පෑදෙනවා. වතුර ජලය උනනවා පින්වතුනි. ඒ වගේ දෙන්න අත්හරින්න තමන්ට තව තවත් ඒ සියලු දේවල් තමන් බලාපොරොත්තුවක් නැතිව ඉන්නකොට ඒ තමන් හිතන ආකාරයටම තමන්ට අවශ්‍ය විදියටම තමන්ගේ වටපිටාව හැදෙනවා. මෙන්න මේකයි අපි කරන්න ඕන පින්වතුනි. ඊළඟට තමන්ගේ කයෙන් කරන ඒ හොරකමින් තමන් වැළකී සිටිනවා නම් තමන් එහෙනම් තමන් උපමා කරන මගේ දෙයක් මං හොරකම් කරන මං අකමැති නම් අන්න ඒත් අකමැති කියන තැන තමන් ඉන්නවා නම් තමන් ජීවිතේ ගියත් ඒ හොරකම් කරන්නේ. නූල් පොටක දෙයක්වත් කිසිම කෙනෙකුගෙන් රවට්ටලා ගන්නවා ඒකත් හොරකමක්. සමහර වෙලාවට රවට්ටලා බොහොම සූක්ෂම ලෙස තමන් සතු කරගන්න බලන ඒක වක්‍රව හොරකමක්. ඒක බලනකොට ඒ හොරකම පිළිබඳව මහා ගැඹුරක් තියෙනවා පින්වතුනි. ඒ වගේම ප්‍රාණඝාතයේ පිළිබඳව මහා ගැඹුරක් තියෙනවා පින්වතුනි. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීම කයින් කරන කුසල. දැන් සම්මත ලෝකේ සඳහන් කරනවානේ ස්ත්‍රියක් වෙනත් පර පුරුෂයෙක් එක්ක ඉන්නවනම් ඒක කාමයේ වර්ධවා හැසිරීම. එහෙම කෙනාට සම්මත ලෝකේ තමන්ගේ ස්වාම පුරුෂයා ඉදිරියේ හරියට මාතෘ බිරිඳක් හැටියට ස්වාමි දියණියක් හැටියට බලන්න බෑ. තමන්ගේ මෙතන වද දෙනවා. මේ පුරුෂයාට පිටුපාලා. මවක් නම් තමන්ගේ දරුවෝ ඉදිරියේ තමන්ගේ මාතෘත්වය ආරක්ෂා කරනද හැසිරෙන්න බෑ කියලා. මෙතන වද දෙනවා. මේක ගිනි ගන්නවා. එහෙම නේද? ඒ වගේම තවත් කෙනෙකුගේ දියුණුවට බාධා කරනවා නම් ඒකත් කාමයේ වරදවා හැසිරීම. එහෙම ඊර්ෂ්‍යා කරනවා නම් ඒ දියුණුවට අකුල් හෙලනවා නම් නොඑක් දේවල් කරලා කූට උපක්‍රම දේවල් කළා ඒව අඩපණ කරනවා නම් ඒකත් කාමයේ වරදවා හැසිරීම. එහෙනම් දැන් කල්පනා කරන්න ඕන අපෙන් ඒ අකුසල් සිද්ධ වෙනවද කියලා. කයින් කරන ඊළඟට වචනයෙන් කරන අකුසල් කියනවා පින්වතුනි 4ක්. මුසාවාදා. එක බොරුවක් කිව්වහම ඒ බොරුව සත්‍ය කරන්න බොරු තව කොපමණ ප්‍රමාණයක් අපිට කියන්න වෙයි. මෙන්න මේක හිතන්න. ඒ නිසා තමන්ගේ මෙතෙන්ට විරුද්ධව වැඩ කරන්න පුරුදු වෙන්න එපා. මෙතන හෘද සාක්ෂි දෙකෙන් වැඩ කරන්න උත්සාහයක් ගන්න. මෙතන නිවීම මතුවෙන ආකාරයට, මෙතන සැපේ ලැබෙන ආකාරයට, මෙතන ඒ අභ්‍යන්තරේ තෘප්තියක් ලබන ආකාරයට තමන්ගේ ජීවිතේ තමන් හැම මොහොතකදීම ගත කරන්න උත්සාහයක් ගන්නවා. දැන් මරුණත් මං සතුටුයි. මොකද මරබියක් ඇති වෙන්නේ. දැන් මට මොන රෝගයක් හැදුනත් මං බය වෙන්නේ. මං කවදා හිටියත් මං මැරෙනවා. එතනයි ඉන්නේ. මං කොයි ආකාරයේ අනුතරට බාජ මං ඒ කම්පණය වෙන්නේ. මරණය කොයි විදිහට කොයි ආකාරයට මට සිදු වෙයිද දන්නේ මං ඒ කල්පනා කම්පණය වෙන්නේ. එහෙනම් මෙන්න මේක Tamanට මෙනෙහි කරන්න. ඊළඟට මුසාවාදා, පරුසා වාචා නේද? රොස්පරුස් වචන කියනවනම් මේක දාගයක් ඇති කරන එක කරන්නේ. ඒ නිසා ඒවෙන් බැලකිලා සිටින්න ඕන පින්වතුනි.
ඒ වගේම සම්ප්‍රප්පලාප. අපි කොච්චර අනවශ්‍ය දේවල් අරයාගේ මෙයාගේ දුර්වලකම් අපි හොයලා අපි නිකන් අපේ රත්තරන් වගේ තියෙන කාලේ අපි අනවශ්‍ය විදියට වැය කරන පින්වතුනි මේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන ඒ වටිනා කියන කාලේ අපි උපයෝගී කරගන්න පින්වතුනි. අන්න එහෙම ඒ කාලේ උපයෝගී කරගන්න කෙනාට මේක රත්තරන් හා සමානයි මේ කාලේ. කාලේ මදිය. හැම ඉරියව්වකදීම හැම මොහොතකදීම තමන් පිළිබඳව විමර්ශනීය කරමින් තමයි gedara dore වැඩ කටයුතු කරන්නේ. ඒක කරන්න පුළුවන්. වළම් පිඟන් ටික හොදන්න පුළුවන්. දෙයට යෝනිසෝ මානසිකාරයෙන්. ඒ වෙලාවට තමන්ගේ හිත අසහනයක් එන්න පුළුවන්. කම්මැලි කමක් එන්න පුළුවන්. ඒ හැම දෙයක්ම තමා තුලින් දකිනවා. දැකලා ඒ ආදීනිය වටහාගෙන තමා තුලින් මේක බැහැර කරනවා පින්වතුනි. හැම දෙයක්ම රෙදි ටික හොදනකොට, gedara පොල් ටික ගානකොට, මිරිස් ටික අඹරනකොට මේ හැම ක්‍රියාකාරකම් මේකට කියනවා සම්පජානකාරෝ පබ්බතිය පින්වතුනි. කරලා බලන්න පින්වතුනි. කොච්චර සැපයක් Tamanට තමා තුලින් මතු කරගන්න පුළුවන්ද කියලා. එතකොට Taman ඉන්නේ හැම විටම ධර්මය මානසිකාර කරමින් ධර්මයත් එක්ක තමයි තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පින්වතුනි. ධර්මීය පරිශීලනය කර මේ ඖෂධයේ පානය කරමින් තමයි තමන් හැම ඉරියව්වකම නැගිටිනකොට සිහියෙන් නැගිටිනවා. කොච්චර හොඳද පින්වතුනි. ඇවිදිනකොට සිහියෙන් ඇවිදිනවා. ඒ වෙලාවට තමන්ගේ හිතට අකුසල් සිතුවිලි එන්න පුළුවන්. තමන් ඒක තමා තුලින්ම දැකලා තමන් ඒක ආදීනෙම මෙනෙහි කරනකොටම අන්න බැහැර වෙනවා. ඒ වගේම ඉඳ ගන්නකොට තමන්ට සිහියෙන් ඉඳ ගන්නකොට නිදා ගන්නකොටත් උදේට නැකිට පැදුරේ ඉඳලා හැන්දෑව වෙනකන් තමන් කරපු කීප දේවල් නැවත වරක් ආවර්ජනය කරලා මම මේ හැම දෙයක් තුළින්ම මට වැරදුනාද මං කොච්චර දුරට යහපත් විදිහට මගේ ජීවිතේ ගොඩනගා ගත්තේ නැවත වරක් ආවර්ජනය කරලා තමන් ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ හැඩගස්ස ගන්නවා. වැරදුනා නම් නැවත වරක් තමන් අදිෂ්ඨානය කරගෙන මම මින් ඉදිරියට වැරද්ද කරන්නේ. කොච්චර හොඳ දෙයක්ද මේ බුදුහාමුදුරුව අපට දේශනා කළේ පින්වතුනි. එහෙනම් පිසුනා වාචා. කොච්චර අපි මේ මාධ්‍ය තුලින් පෙන්වන දේවල් අපි බලලා අපි නිකන් අනවශ්‍ය විදිහට අපි මේකේ తాවකාලික තෘප්තිය මනං කල්පිත දෙයක් බලලා අපි කොච්චර අපේ ජීවිතයේ මේ වටිනා කියන මනුස්ස ආත්මේ වැරදි පැත්තට අපි යොමු කරනවද හිතලා බලන්න. එහෙනම් ඒකිනුත් වැළකීලා සිටින්න. ඊළඟට හැම මොහොතකදීම අපට මේ එන්නේ සංසාරේ පුරුද්දට අනුව ලෝභය. දන් දෙනකොට ලෝභ සිතක් ඇති වෙනවා. ඒ මොහොතේදී ලෝභ බිස බැහැර කරන්න උත්සාහයක් ගන්න ඕන. අලෝභ සිතකින් තමන්ගේ ඒ සියලු දරුවන්ගේ යුතුයකම් කොටස ඉෂ්ට කරන්නේ අත්හැරලා. ස්වාම්පෘත යුතුයකම් කොටස ඉෂ්ට කරන විසාකව අත්හැරලා. ඥාතින යුතුයකම් කොටස ඉෂ්ට කරන ආගම දාන යුතුයකම් කොටස අත්හැරලා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම තමන් අවබෝධයෙන් දැකලා ඒ බාහිරේ සියලු දේවල් වල తాවකාලික සැපයක් තියෙන්නේ. නමුත් මේ හැම දෙයක්ම බොහොම හොඳට ප්‍රභාෂණ මනසකින් කරලා ලැබෙන සැපය සදාකාලික සැප. අන්න එතන තියෙනවා ධන හතක් පින්නතුනි. ශ්‍රද්ධා ධනෙ තියෙන තමන්ගේ. අන්න සීල ධනෙ තියෙනවා. ලය සිසිල් හැමතිස්සෙම ලේ ධාතු රත් වෙන්නේ නැහැ. දැක දැක නිවි නිවි යන ගමනක් එන. අහසේ විදුලි කොටනකොට එක පාට ආලෝකයක් එන. අන්න ඒ වගේ තමන් නිවන ස්පර්ශ කරමින් යන්නේ පින්නතුනි. ඊළඟට සුත ධනෙ දැන් මේ දේශනා කරන ධර්මයේ තමා තුලින්ම විමර්ශනය කරන්න බලනවා. තමා විසින් ගවේෂණය කරන්න බලනවා. තමන්ට ගෝචර වෙන විදියට සුනාත ධාරේත චරාත ධම්මේ. ඒ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනාගේ ලක්ෂණය තමයි. තමන් හැමතිස්සෙම තමා තුලින් දකින්න උත්සාහයක් ගන්නවා. තමා තුලින්ම තමාගේ නිවන මතු කරගන්න උත්සාහයක් ගන්නවා. අන්න එතකොට සද්ධා ධනය, සීල ධනය, සුත ධනය, ත්‍යාග ධනය. අත්හරිනවා යුතුයකම් කොට ඉෂ්ට කරන කාටත් අත්හැරලා. කෙනෙක් හොඳ කියනවා. ඒ හොඳ ඉදිරියේ තමන් උද්දාමයටපත් වෙන්නේ නැහැ. කෙනෙක් තමන් රොස්පරොස් වචන කියනවා. එතෙන්දි තමන් කම්පණය වෙන්නේ නැහැ. මොකද එයාගේ ස්වභාවය තමන් දන්නවා. තමන්ගේ ස්වභාවය තමන් දන්නවා. තමන් ඒව ඉදිරියේ ගැටෙන්නේ නැහැ. හිතේ ව්‍යාපාදයක් ඇති කරගන්නේ නැහැ. තමන් බොහෝම මදහස් සිතින් ඒවා ඉදිරියේ තමන් ඉන්නවා. මොකද ඒ රූපේ ක්ෂණයක් පාසා ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා. මේකත් එහෙමයි, ඒකත් එහෙමයි. එහෙනම් එතන මෙයක් නැහැ, මෙතන මාත් නැහැ, එතනත් නැහැ, මෙතනත් නැහැ, කොතනත් නැහැ කියන්නේ මේ සම්මුතියට අපි සඳහන් කළාට දැන් මේ ඇත්තන්ට පේනවා හාමුදුර මෙතන ධර්ම දේශනා කරනවා මට පේනවා මේ ඇත්ත මෙතන නමුත් ඔතන ඔය ඇත්ත නැහැ පිටින්. මෙතන මාත් නැහැ. මේ විශ්ව ධාතුවේ තියෙන සියලුම දේවල් ඇහැට පෙනෙන ඇල්පෙනිස් ඉඳලා සියලුම දේවල්
අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයටයි. ඒ කියන්නේ අවිඥානික වස්තු වගේම සවිඥානික කියන්නේ මේ වස්තු, මේ සවිඥානික වස්තු අපි පරිශීලනය කරන සියලු දේවල් අවිඥානිකයි. එහෙනම් මේ සියලු දේවල් විශ්ව ධාතුන් නිර්මාණය තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේ සුද්දාස්තික බුදුහාමුදුරු දේශනා කරේ මේ පටිච්ච සමුප්පාද මේ සුද්දාස්තිකේ ජය අරගන්න පිළිවෙතක්. මේක අවබෝධ කරගත්තා නම් තමන් ඉන්නේ හැම මොහොතකදීම නිවීම මතු කරගනිමින් අන්න ඒ කෙනා බුදුහාමුදුරු දේශනා කරනවා සද්ධා ධනය, සීල ධනය, සුත ධනය, ත්‍යාග ධනය, පටිච්ච සමුප්පාද පටිනිස්සග්ගෝ කියන්නේ අත්හැරලා කිසි දෙයක් බලාපොරොත්තුවක් නැහැ. මුත්‍ති අනාලයෝ හැදිලි. මේක තමන් ඇලීමක් ඇති කරගන්න. ඒ ඇලීමක් නැතුව තමයි තමන් ක්‍රියාත්මක වෙන්නේ. අනාලයෝ ලෝකේ ඇලුම් කරන්නේ, ලෝකයට උපාදානයේ දරුවා කෙරෙහි බැඳීමක් ඇති කරගන්නේ, ස්වාම පුරුෂයා කෙරෙහි බැඳීමක් ඇති කරගන්නේ. තමන් කරන සියලු දේවල් තමන් එනකොට අරන් ආවෙත් නැහැ, යනකොට අරන් යන්නෙත් නැහැ. තමන් යනකොට අරන් යන්නේ තමන් හිතට ගත් දේ පමණයි. අතට ගත් සියලු දේවල් දමා යනවා. අත්හැරෙන ප්‍රතිපත්ති තුළ තමන් ක්‍රියාත්මක. එහෙනම් මෙන්න මේක තමයි අපි සිද්ධ කරන්නේ. සද්ධා ධනෙ, සීල ධනෙ, සුත ධනෙ, ත්‍යාග ධනෙ, පඤ්ඤා ධනෙ. ප්‍රඥාව තමා ළඟ තියෙනවා. මස් ඇසින් බැහැර වෙලා නැනස පාදාගෙන ප්‍රඥායස තමන්ගේ ළඟ තියෙනවා. එහෙනම් මේක තමයි බුදුහාඳුර අපට මතු කරගන්න කිව්වේ. ඒ මතු කරගන්න අපට තියෙනවා බුදුහාඳුරගේ දේශනාවට අනුව අපේ ධනහත අපගේ පසුපස එන සෙවණැල්ලෙමින් අපට කවදා හෝ දවසක නිවන් අවබෝධ කරගන්නකොට මෙන්න මේක තමයි ආධාරයක තියෙන්නේ. ඒ නිසා මේ අද දයාරත්න මහත්මයා මෙන්න මේ උතුම් පිළිවෙත අනුගමනය කරා යම් තාත් දුරට හොඳ සුගතිගාමි ස්ථානික උප්පත්තිය ලැබලා තිබෙනවා. ඒ නිසා ඒ සුගතිගාමි ස්ථානෙ තව තවත් සුගතිගාමි තත්ත්වීම සඳහා තමයි මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරේ. නිසා බුදුහාමුදුරන්ගේ දේශනාවල ඉද්දනන්දති පෙච්චනන්දති පින් කරන කෙනා මෙලවස් සතුට වෙනවා, පරලොවස් සතුට වෙනවා. ඊළඟට සෝමෝදති සෝපමෝදති හැම විටම තමන් සතුට සිතින් ඒක මෝදනය කරගන්නවා. ඒක අනුව තමන්ගේ මෝදනය වෙලා සැපේ භුක්තිනවා. ඊළඟට හැම විටම ප්‍රභාෂ්‍යර මනසකින් කටයුතු කරනවා. ඊළඟට බියෝ නන්දති සුගතින් ගතෝ මරිලා ගිහිල්ලා සුගතිගාමි තත්ත්වේ ආත්මයක් ලබනවා. ඒ නිසා ඒ ආත්මෙට තව තවත් අපි කුසල් දහම් සිද්ධ කරලා තමයි මේ පින් අනුමෝදන් කරන්නේ. ඒ නිසා මේ උතුම් දහම් පණිවිඩය තුලින් මේ ඇත්තන්ගේ දහම් ඇස පාදුනා නම් බුදුහාඳුරු දේශනා කරනවා කාමච්ඡන්දේ, කාමයට තියෙන කැමැත්ත තමන්ගෙන් බැහැර කරගන්න පුළුවන්. ව්‍යාපාදේ, ඒ ව්‍යාපාදේ කියන එකෙන් බැහැර වෙන්න පුළුවන්. තරහ කියන එකෙන්, තීන මිද්දය, ඒ කියන්නේ කම්මැලිකම්, කුසීතකම්, ඒ වගේම අකුසලයට තියෙන මැලිකම්, ඒවෙන් බැහැර වෙලා පුළුවන් තරම් කුසලයට තමන්ගේ හිත යොමු කරගන්න පුළුවන්. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච සිතේ විසිරෙන එක තමන්ට දකින්න පුළුවන්. ඊළඟට විචිකිච්ඡාව කුමන ආකාරයෙන් එනව මේ පහ තමන් ෂේ කරගත්තා නම් අර වහගත්ත නිවන තමන් නැවත වරක් උද්දීපනය කළා. අන්න සෝවාන් මාර්ගඵල ලැබුවා පින්වතුනි. මේක මතු කරගත්තා නම් පින්වතුනි මේ පින්වත් පිරිසට සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. තිරිසන් ආත්මෙන් කවදාකවත් නැවත වරක් උප්පත්ති ලබන්නේ. අසුර ලෝකෙ උප්පත්ති ලබන්නේ. പ്രേත ලෝකෙ උප්පත්ති ලබන්නේ. නිරේ උප්පත්ති ලබන්නේ. මනුස්සාත්ම ලැබල උප්පත්ති ලැබුණා නම් හැම දෙයකින්ම ආද්‍යතර අර විසාකාව වගේ භවභෝග සම්පත්, පරිවාර සම්පත්, ඒ වගේම වර්ණ සම්පත්, ආයු සම්පත් සියල්ලම ලබාගෙන ආද්‍යතර ජීවිතයක් ගත කරන්න පුළුවන්. ආත්ම 7ක් මනුස්සාත්ම උප්පත්ති ලබන්න පුළුවන්. මනුස්සාත්ම උප්පත්ති ලැබුවොත් එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකෙ උපදින සක්විති රජ වෙන්න පුළුවන්. ඒ සක්විති රජ සම්පත් ආත්ම 100,000 ගණන්, කල්ප 100,000 ගණන් විඳින්න පුළුවන්. ඒ නිසා මේ දහම් බිඳ තුලින් මේ ඇත්තන්ගේ දහම් ඇස පෑදුනා නම් ඒකයි බුදුහාඳුරන්ගේ බුද්ධ දේශනාව. ඒ අනුව තමන්ගේ සම්බුද්ධිය තුලින් තමා විසින්ම මේ ධර්මයේ මානසිකාර කරමින් මේ සසර බය දැක මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම මේ ධර්මයට සම්බන්ධ වුණු දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු මියගිය ඥාතීන්ට හේතු වාසනා වේවා කියලා සාදුකාරය.
හොඳයි ධර්ම ශ්‍රවණය කරලා අට පරික්කාර ඒ වගේම සසු පරිස්කාර ගරු බණ්ඩ විලම්පස දැහැත් ආදී සියලු පූජාවන් සිද්ධ කරලා ඒ තුලුණු මහා කුසල සම්භාරයක් මේ පින්වත් පිරිසක්පත් කරගත්තා. මේ සියලු කුසල සම්භාරයන් අපි සියලුම මියගිය ඥාතීන් විශේෂයෙන් දයාරත්න පින්වත් මේ මියගිය උපාසක මහත්මයා ඇතුළු තමන්ගේ අනිකොත් වර්ග પરම්පරාවේ මියගිය ඥාතීන් සිහිපත් කරලා ඒ හැම දිනාටම මේ පින්කෙත් අනුමෝදන් වෙත්වා කෙලවර උතුම් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දෙනවා. ඒ වගේම මේ පින්වත් පිරිස වගේම මේ පින්කමට සම්බන්ධ වුණා සදේවලවට අධිපති සක්‍රයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරුඩ විරූපාක්ෂ වෛශ්‍යර සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්මයන් වහන්සේලා මහා බ්‍රහ්මයන් වහන්සේ සාම්පති බ්‍රහ්මරාජයන් වහන්සේ ගටිකාර බ්‍රහ්මරාජයන් වහන්සේ සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මරාජයන් වහන්සේලා අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මරාජයන් වහන්සේලා අටමත්තාන පොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දිව්‍ය දේවතාවුන් වහන්සේලා ඒ වගේම සියලු භූමි තටාක වනපෙත් ගම් නියම්ගම් පූජනීය ස්ථානයන් ආරක්ෂා කරන සියලුම අල්පේශාකේ මහේශාක දිව්‍ය දේවතාවුන් වහන්සේලා මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් ශ්‍රී විභීෂණ ඊශ්වර ගණපති නාථ දැඩිබුණ්ඩ ගම්බාර සිද්ධපත්තින් ඒ වගේම භද්‍රකාලී මෑණියන් වහන්සේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙන සෑදී පැහැදී සිටින බෝධිසත්වරයන් වහන්සේලා සූරි දිවි රාජෝත්පයන් වහන්සේ විශ්වකර්ම දිවි රාජෝත්පයන් වහන්සේ පොළොමහි කාන්තාවන් වහන්සේ ඇතුළු ඒ සියලුම පින් කැමැති පාරමිතා දම් පුරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යසේසුරු බ්‍රහ්මයසතුරු වර්ධිනී කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන දෙවියන්ට පළමු කොට ආකාශත්හා ච බුම්මට්ටා ආකාශත්හා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම් තත්ථා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදායිත්තාවචා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ නාගානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම මීට දින 7කට මත්තෙන් ජන්මාන්තරගත වෙච්ච දයාරත්න අවුරුදු 78ක් ආයු වින්දන දයාරත්න නේද? අවුරුදු 78ක් ආයු වින්දනය කරලා ඒ පාසක මහත්මයා මේ පරලෝ ගියා. ඒ වගේම එතුමාගේ මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ ජන්මාන්තරගත වෙලානේ. ඒ වගේම සහෝදරයන් මේ හැම දිනම සිහිපත් කරගන්න. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනාගෙම නමින් මිය පරලෝ යන තර මියගේ පිරිස සිටින්න පුළුවන්. මේ හැම දිනම සිහිපත් කරගන්න. ඒ වගේම සංසාරේ අපි ඉපදිනින් මැරිනින් එන ගමනේදී අපට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරයෙ වෙච්ච ඥාති වෙච්ච ඇත්තෝ යම් සතර අත වැරද්දන්න පින් ගන්න තැනක බලාපොරොත්තු පුළුවන්. එහෙම සිටිනගේ හැම දිනකට මේ පින් අනුමෝදන් වෙත්වා. රටදෑවෙනින් සේවය කර දීපික රණවිරුවන්ට සුනාමි ව්‍යසන වලින් ජල ගැලීම් වලින් නායයන් වලින් නොඑක් ආපදා වලින් මිය පරණ සියලු මියගේ ඥාතීන්ටද ඔබ අප මෙන්න සියලු අසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසියන් නමින් මිය පරලෝ යන සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. ආත්ම භාවයේ සුඛී සුවපත් භාවයට පත් කරගනිත්වා. සැප ඇති ස්ථානක උපත් සැපය වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. දුක් ඇති ස්ථානයේ දුකින් අත මිදේවා. සැප ඇති ස්ථානයේ පත්විස්වා. කෙලවර උතුම් අමහා මහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දෙල පින් අනුමෝදන් කරන්. ඉදං ඕ ඥාතිනං හෝතු ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි සුඛීව ජීවත් වෙන ඔබ හැම දිනම සම්මත ලෝකයේ කරන කෙන කුසල් දාම් තවතත් වැඩි කරගන්න. ඔබ ඇත්ත කරන රැකියා කටයුතු වෙත්නම් වෙළඳ ව්‍යාපාර කටයුතු වෙත්නම් තම තමන් ගොවිතැන්පත් කටයුතු කරන ඒවා සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න. ඒ වගේම ඉදිරි අනාගතයේ ඉලක්ක කරගෙන තියෙන යහපත් දේ සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න. ඒ වගේම
තමන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා ශරීරවල යම් රෝගකාරකයක් තියෙනවා නම් අස්වහක් කටවක් දොස් අන්ධකාරයක් තියෙනවා නම් නග්‍රහ නම දෙනා වහන්තලෙන් යම් අපරපද්දයක් තියෙනවා නම් මාර්ග බාධක ඒරාස්තිකයක් තියෙන සසරගෙන අප අකුසල් මූල විපාක දෙන තියෙනවා නම් සසරගෙන අප රෝගකාරකයක් සියල්ලම විදිවිස්පන්සේ නීවෙත්වා සියලු දෙනාගේම යහපත අනුව කටයුතු කරන් යන්නේන ගමන අතුරු ආන්ත්‍රාවෙන්තර රාජ්‍යබයෙන්තර රෝගබයෙන්තර මනුස්සබයෙන්තර අමනුස්සබයෙන්තර ගින්නෙන් වසවිසෙන් මෙස්මදුරු කුහුඹුවන්ගෙන් විසකුරු සර්පයන්ගෙන් ජලෙන් ආයුධ වලින් කිසිදු හිංසාවක් පීඩාවක් නොම වේවා අෂ්ටලෝක ධර්ම ඉදිරියේ කම්පා නොවි දෙතිස් කුණපයන්ගේ සියලු ක්‍රියාකාරීත්වයන් ක්‍රියා විරහිත වී වායුතලට මුසෙන තාක්කල් ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා සතර බය දැක සතර කතරින් ඊතරවන උතුම් බුදු පිළිවෙත අනුගමනය කරමින් දෙතිස් කුණපයන්ගේ සියලු ක්‍රියා විරහිත වෙන මොහොතේ ඒ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයන් දක්මින් තමන්ට සුදුසු තැන තමන්ගේ අවබෝධය තුළින් මතු කරගෙන උතුම් නිවන සාක්ෂාත් කරගන්න ඔබ හැම දිනාටමත් දෙවියන්ටත් මිගි ඥාතීන්ටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලිච්ච නිච්ඡං මච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිභාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු